නැගිටින්න පුතේ. සුබ දවසක් පුතේ. මැනික සුබ දවසක්. අද හරි ලස්සන දවසක්. ඔව් සර් කියන්නේ. පුතාලගේ ආසම විෂය ගණිතය. ගණිතයේ ආසම කොටස ජ්‍යාමිතිය ආයුබෝවන් පාඩි වෙන්න. හරි. ගන්න පුතේ ගිය සතියේ නෝට් එක. ගිය සතියේ නෝට් එක ගන්න ඉක්මන් කරන්න. දැන් පුළුවන් පුතාලට කැමරා ඔන් කරගන්න. ඉක්මන් කරන්න. ගන්න පුතේ ගිය සතියේ නෝට් එක ඉක්මන් කරන්න. හරි. මේ දෙනවක හමිනේ වගේ hina වුණාට කමන්නේ වැඩ කරන්න ඕන. හොඳේ සෙට් එකම ගිහිල්ලා. එක තැනකට ගිහිල්ලා. හරි. පුතේ පිරිමි ළමයි මට අවස්ථාව දෙන්න කෑ ගහන්න එපා. පිරිමි ළමයි 6 වසරේ ඉඳලා 11 වසර දක්වා තියෙන ශ්‍රේණි වලින් බර්ම ශ්‍රේණිය 10 ශ්‍රේණිය. කතා දෙකක් නැහැ. පාඩම් 32ක් තියෙනවා. එතෙක් මෙතෙක් ඉතිහාසයේ කවදාවත් ඉස්කෝලවල වල මේ පාඩම් 32 ඉවර කරන්න ඉතා කලාතුරකින් සර් කෙනෙක් හරි ගුරුවරයෙක් ටීචර් කෙනෙක් හරි තමයි. ඒක මොකද ඉවර කරන්න බෑ. ඒ තරම් දඩ ගණන් සෙට් එකක් දඩ පාඩම් සෙට් එකක් තියෙන වසරක්. ඇත්තම කතාව කියන්න එපා. එතෙන්දී අපි අපේ පාඩම් මාලාවේ පළවෙනි වාරයට අදාළ ජ්‍යාමිතික ප්‍රමේයන් කීපයක් තියෙනවා. ඒ ටික තමයි මේ දවස්වල කරගෙන යන්නේ. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකට සමානයි. ඒක විධිමත්ව සාධනය කළා අනුමේයන් සාධනය කළා දඩ ගණන් සෙට් එකක් හදලා ඉවර කරා. අය මෙලෝ රෙද්දක් ඉතුරු කරේ නැහැ. සුපිරියටම කරා. ඊළඟට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතු අංශක 180යි කියන ප්‍රමේය කෙටි ප්‍රශ්න ටික වෙනම හැදුවා අනුමේයන් ටික වෙනම හදලා විධිමත් සාධනයක් කරා. එතනින් ත්‍රිකෝණ එක කියන පාඩම ඉවර කරා. ඊළඟට අපි ගිය සතිය අවසාන හරිය පටන් ගත්ත ත්‍රිකෝණ දෙක කියන පාඩම. ඒකේ තියෙන්නේ සමදීපාද ප්‍රමේය. ඕනෑම ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ දෙක සම්මුඛ කෝණ දෙක අනිවාර්යයෙන් මොකද වෙන්නේ? සමානයි. ඒකෙන් ගිය සතිය ගණන් ටිකකුත් හැදෙව්වා. මෙන්න ගාන. ලියන්න මාතෘකාව රිවිෂන් පුනරීක්ෂණය. ගිය සතියේ ගණන් ටිකක් හැදුවා. බලමු මේ සතියේ මේකට උත්තර දෙයිද කියලා. ඉක්මන් කරමු. එක්සි අගේ හොයන්න ඉක්මන් කරන්න. ලැජ්ජ ගානක් දුන්නේ විලි ලැජ්ජ ගාන. සමහරු hina වේ. ඉක්මන් කරන්න. මගේ පන්ති ගිය සතිය ආවනම් මේක ලොවෙත් පුළුවන්. ලැජ්ජයි. පොත වහන්න. නැගිටලා පොත වහන්න. පුළුවන් කට්ටිය නැගිටලා පොත වහන්න ඉක්මන් කරන්න. ඉතාමත් ලැජ්ජ ගානක් ඉක්මන් කරන්න. නිසර ඉක්මන් කරන්න. නියමයි පැටියෝ. උසන ඉක්මන් කරන්න. දොට අද දාව. කොහෙද කියවා? වාඩිවෙන්න පුතේ. හරි. මෙන්න ගාන ලැජ්ජයි. මම මේ ගාන දෙනකොට සමහර ළමයි hina වුණා. ඇයි? උන්ට ඒ තරම් ලේසි.
මොකද්ද ප්‍රමේය? ඕනම ත්‍රිකෝණයක පාද දෙක සමාන නම් ඕනම ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ මොකද්ද වෙන්නේ? සමානයි. පාද දෙකක් සමානයි ඊට සම්මුඛ කෝණ දෙක මොකද්ද වෙන්නේ? එහෙනම් මට කියනවා 70ට 7x මොකද්ද වෙන්නේ? සමානයි. එහෙනම් ලියන්න පුළුවන් 7x සමානයි 70යි. හේතුව ලියනවා. හේතුව මොකද්ද? සමදීපාද ප්‍රමේය. සමදීපාද ප්‍රමේය. ඒකට කියන නම. දැන් දෙපැත්තම 7න් බෙදනවා. 7ට 7 කැපෙනවා. x සමානයි කීයේ? 10. අත උස්සන්න මේක ආපු දරුවෝ. මරු. මෙන්න ඊළඟ ගන්න. අවසාන ගන්න. හරි. x හා y අගේ නික්මන් කරා. ඇත්තට මොක බැරි නම් අද යන ගමන් තනකොළ තියෙන මිටියා කරගෙන. තනකොළ මිටියා. හරි. මේක බැරි නම් ලැජ්ජයි අප්පා. සාමාන්‍යයෙන් මගේ පන්තියන එකට මේක බෑ කියන්නේ අතිනෝන් අතිලැජ්. හරි වාඩි. ලැජ්ජයි. පුතේ ඇත්තටම ලැජ්ජයි මේක හදන්න. ඉෂාරා ලැජ්ජයි නේ පුතේ. රයිට්. හරි. ධෝනි. ආගෙන. ඔන්න බලන්න උදයංග සර් තර්ක කරන තැන බලා ගන්න. ඒ චුටි.
ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි. එහෙනම් මේ දෙන්නගේ එකතුව අනිවාර්යෙන් 50ට සමාන වෙන්න ඕන. එහෙනම් ලියනවා x ධන 30 සමානයි 50යි. හේතුව ලියහන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් ... සාමාන්‍ය පුතේ මගේ එක දිගට පන්ති ආපු ළමයෙක් එක්ක සාමාන්‍ය ළමයට හැරෙන්නවත් බෑ. අගින් ඒක ඔබට තේරෙනවා ඔබ ඉස්කෝලේ ගියාම. ඉස්කෝලේ මේ පාඩම කරනකොට තමයි මගේ වටිනාකම තේරෙන්නේ. එතකන් ඔයාලට මං වටින්නේ නැහැ. මම සාමාන්‍ය ගුරුවරයෙක් වගේ තමයි පේන්නේ. ඇයි මොකෝ ඔහේ මේ මහා ඒජන්තද? නෑ නෑ මම උගන්වපු විදිය වෙනස තේරෙන්නේ ඉස්කෝලේ ගියාට පස්සේ. බලන්න හොඳ ඉස්කෝලේ ගිහලා බලන්න. හරි. චුටි එහෙනම් ධන 30 එහා පැත්තට ගියාම 50 ඍණ 30 උත්තරේ කීයේ? අත උස්සහම මේක ආපු දරුවෝ. x 20යි. සුපිරි. මරු. ඊළඟට අනේ මහත්තයෝ අහන් ඉන්න. මේ ත්‍රිකෝණේ සමදීපාදයි නේද? එහෙනම් අනිවාර්යෙන් මේක 50 නම් මේක 50යි පිළිගන්නවද? මේක 50 නම් මේක 50යි පිළිගන්නවද? හරි. දැන් අහගෙන ඕනෑම ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක එකතුවට සමානයි නේද? ඒ කියන්නේ මුන් දෙන්නගේ එකතුව 50ට සමාන වෙන්නේ. අත උසන්න පිළිගන්න කට්ටිය. අත උසන්න පිළිගන්න කට්ටිය. very good. 4යි y ධන 10 සමානයි 50යි. හේතුව ලියහන් ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් ... ධන 10 එහා පැත්තට ගියාම ඍණ 10යි. 4යි y සමානයි 40යි. දෙපැත්තම 4ෙන් බෙදුවම 4ට 4 කැපෙන y සමානයි කීයේ? 10යි. ඒ 10 අත උස්සන්න 10 ආපු දරුවෝ. මරු. දොනි පොඩ්ඩක් යාළුවෙක්ගෙන් උදව්වක් ගන්න. මේ පාඩමේ අගහරිය පුතා එන්න තිබුණේ මේ කලින් සති. ඒ නිසා අද ටිකක් තේරෙන ගතිය අඩු වේවි. අලුතෙන් ආපු ළමෙක් නම් ඌට සාමාන්‍යයෙන් මම තේරුම් ගන්නත් බැරි වේවි අද. මොකද ජ්‍යාමිතික පාඩමක අවසාන හරි. නායකගේ අගහරිය ඉන්නේ. නායක අල්ලනව නම් අල්ලන්න ඕන ඔළුවෙන්මයි. කඳ මැදින් හරෙන් මෙහෙන් ඇල්ලුවොත් දෙනවම තමයි ෂොට් එක. මේ පාඩම නායක වගේ. හරි. එන ලියන්න මාතෘකාව. සමදීපාද ප්‍රමේය විධිමත් සාධනය ඉක්මන් කරන්න. ලියන්න මාතෘකාව සමදීපාද ප්‍රමේය විධිමත් සාධනය. මාතෘකාව ලියන්න. සමදීපාද ප්‍රමේය විධිමත් සාධනය. හරි. සියලුම දෙනා පෑම් පැත්තකින් තියන්න. දැන් මේ වෙනකොට අපි විධිමත් සාධනයන් දෙකක් කරලා තියෙනවා. මතක ඇතිද ඕනේ? මේ ත්‍රිකෝණ එක පාඩමේ අපි කරා මතකද විධිමත් සාධනයේ දීලා මම ඒ වගේ ගණන් දීලා හැදුව මතකද? දෙකක් මේ වෙනකොට විධිමත්ව සාධනය කරලා තිනවා. ඒ දෙක අනිවාර්යෙන් විභාගයට කුට්ටිය පිටින් එන්න පුළුවන්. අද ඔන්න කරන්න හදන්නේ ත්‍රිකෝණයක සමදීපාද ත්‍රිකෝණයක සමාන පාද දෙකට සම්මුඛ කෝණ සමානයි කියන ප්‍රමේය විධිමත්ව සාධනය කරන්න හදන්නේ. පෑන පැත්තකින් තියහන් කෙල්ලේ. තේරුම් නැත්තම් කිසිම අවුලක් නැහැ මගේ පන්තියේ අත උස්සන්න තේරුම් නැහැ කියලා. ලැජ්ජ වෙන්න එපා. දෙවෙනි පාරත් තේරුම් නැත්තම් අත උස්සන්න මං තුන්වෙනි පාරත් කියලා දෙනවා. 10 පාරක් වුණත් කමන්නේ මං කියලා දෙන්නම් කටරි දුන්නට කමක් නැහැ. මං ගැන හිතන්න එපා. ඔයාලා ගැනම හිතන්න. සුද්දාවිල්ලා. හරි මං දැන් දෙක්. අගිනේ. පෑන පැත්තකින් තියන්න. සියලු දෙනාම පෑන පැත්තකින් තියන්න. පිරිමි ළමයි මම මේක කරන වෙලාවට වටපිට බලන්න එපා.
සෙල්ලන්නේ නැහැ මොකද තේරෙන්නේ නැහැ එහෙම උනොත්. අර ඉදි කැට්ටට නූලක් දානකොට මම සිමින් සීරුවේ නූල දානකොට ඔහෙලා ඉදි කැට්ට හෙල්ලුවොත් මොකෝ වෙන්නේ? දාන්න බෑ ඔලුවට දාන්න බෑ කොහොමවත්. ඒ නිසා පෑන පැත්තකින් තියලා හොඳට අහන් ඉන්න. විභාගෙට දෙන්නේ මෙහෙමයි. A B C මේ පාදෙට මේ පාදෙ සමාන ඔච්චරයි දෙන්නේ. මේ පාර විභාගෙට දෙයියනේ දීහන්. දෙයියනේ මං ඉල්ලන්නේ මේ පාර කියන්නේ මේ පාර ලියන එක නෙමෙයි. ඔයාලා ලියන්න බෑ. අනිවාර්යෙන් දෙන්න ඕනේ. ඇයි ඒ තරම් මේක මගේ පන්ති ආපුවන්ට විතරක පුළුවන්. අනේ ඉන්න මේ සර් ඔය අනික් කට්ටිය උගන්නන්නේ නැහැ කියලා. නෑ නෑ මම නිකන් කටනේව කිය ගණන් ගන්න එපා. හරිද? තේරුණානේ මොන හරි කියන්නත් එපා පුතේ. හරිනේ. හරි සතුටුයි අප්පා. හරිද? ඒ මෙන්න මේක දීලා කියනවා සදීපලයි නංගි. හරිනේ. මෙන්න මේක දීලා කියනවා අපිට මේ ප්‍රමේය විධිමත්ව සාධනය කරන්න ඕනේ. පට්ට ලේසි බා. මාර්ම ලේසි. හැබැයි කල්පනාවෙන් කරන්න ඕනේ. ඔබලා දන්නව ඉස්සෙල්ලම ලියන්න ඕන මොකද්ද? දත්තේනේ. දත්තේ. දත්තේ. ABC ත්‍රිකෝණයකි. දත්තේ කියන්නේ අපිට දීපු දේවල්. තව දීලා තියෙනවා AB සමාන AC වේ. ඔච්චරයි දීලා තියෙන්නේ. අහන් ඉඳපන්කො පුතේ. අහන් ඉඳහන්. මොකද්ද දත්තය? ABC ත්‍රිකෝණයකි AB සමානයි AC වේ. හරිනේ. ඊළඟට සාධනය කළ යුත්තේ. සාධනය කළ යුත්තේ. ඒ කියන්නේ සාධනය කළ පෙන්වන්න ඕන මොකද්ද? පෙන්වන්න ඕන මෙච්චරයි. මේ කෝණයට මේ කෝණේ සමාන බවනේ. මේ පාද දෙක සමාන නම් මේ කෝණ දෙක සමානයි කියලා නේද පෙන්වන්න ඕන. එහෙනම් ලියනවා. ABC ABC කෝණය සමානයි ACB බව සාධනය කළ පෙන්වන්න ඕන. සාධනය කළ යුත්තේ. ඉස්සර අංගි නිර්මාණය අමුතු නිර්මාණයක් කරගන්න. ඒක මම නිල් පාටින් කරන බලන් ඉඳන් ඒ නිර්මාණය තමයි මෙන්න මේ කෝණය සමච්ඡේදනය කරනවා. මේ කෝණයේ සමච්ඡේදකය අඳිනවා. ඕන්න කඩිරි දාන්න පුළුවන් නිර්මාණයක් නේ. මම විසින් කරපු නිසා කඩිරි දානවා. අන්න බලාගෙන ඉන්න. මේ කෝණයට මේ කෝණේ සමාන වෙන පරිදි මේ කෝණයට මේ කෝණේ සමාන වෙන පරිදි හරියටම දෙකට බෙදමු. අන්නේ කැපෙන තැන D කියලා දානවා. BC පාදයේ හමු වන තැන D කියලා දානවා. BC පාදයේ හමු වන තැන D කියලා දානවා. එතකොට බලමු නිර්මාණය ලියන්නේ කොහොමද කියලා. ලියන්නේ මෙහෙමයි. හොඳට අහගෙන ඉන්න. BAC කෝණේ කෝණ සමච්ඡේදකය. කෝණ සමච්ඡේදකය කියන්නේ මේකට බා. කඩිගිරට. BAC කෝණේ කෝණ සමච්ඡේදකය BC පාදය D හිදී හමු වන තෙක් දික් කරා. නිර්මාණය කරා. මොකද නිර්මාණය අයිමක් කියමු. BAC කෝණේ කෝණ සමච්ඡේදකය නිර්මාණය කරලා BC පාදය D හිදී මොකද්ද? හමු වන තෙක් දික් කරන්න ඕන. ඒ කියන්නේ මේක බන් දික් කරන්න ඕන D හිදී හමු වන තෙක්. තේරුණාද? එහෙනම් ලියමු. BAC කෝණේහි කෝණ සමච්ඡේදකය D හිදී BC හමු වනසේ නිර්මාණය. මේ මම ලියන රෙද්දම ලියන්න ඕනේ නැහැ. මොනවද බලියන්? උනික මහා සභා රැස්මේ ලේකම්. අපි කතා කරන ඕ ලියන. අහන් ලියන්න එපා. මම අනිත් එක මේ මම ලියන වචනම තියෙන්න ඕනේ නැහැ. ඔයාලගේ වචනේ ලියන්න. කියන්න බලන්න නිර්මාණය මොකද්ද පුතේ? BAC කෝණේහි කෝණ සමච්ඡේදකය D හිදී BC හමු වනසේ නිර්මාණ. ඒක නිර්මාණය කර. ඒක මම විසින් කරපු එකක්. දැන් බලන්න මැච් එක. හොඳට බලා ගන්න.
සාධනය. ඕනම සාධනයක් කරන්න කලින් ප්ලෑන් එක ගහන් ඉන්න ඕන. ප්ලෑන් එකක් නැතුව වතුරට පනින්න බෑ. එහෙම වුණොත් දැන් සමහරු ගොඩක් ළමයින්ට වරදින හේතුව පීනන්න බැරි ළමයි වැවට පැනලා පීනන්න පුළුවන්ද බලනවා. එක දවසයි පුහුණු වීම කරන්න පුළුවන්. පීනන්න බැරි ළමයෙක් වැවට පැනලා ට්‍රේනින් කරනවා. එක දවසයි පුළුවන්. දවස් දෙක තුනකින් කලපුවකින් වගේ අහුවෙනවා. හරි සතුට. අගින්. ඒ නිසා අගින් ජාමිතියත් හරියට පීනනවා වගේ වැඩක්. උඹලට ට්‍රේනින් එකක් නැත්නම් යන්න එපා. ඉස්සෙල්ලා ගොඩ ඉඳගෙන ප්ලෑන් එක ගහන්න ඕන. මෙන්න මෙහෙමයි. මම දැන් පනිනෝ පැනලා හදිසියෙන් හරි එරෙන්න වගේ ඇදුවොත් මෙන්න මේ අත්ත අල්ලනවා. ඒ අත්තත් නිකන් බුරුල් වෙයි වගේ හිතුවොත් කඹයක් ගැට ගහලා කඹෙත් දාලා තියෙනවා. අන්න ඒ වගේ ප්ලෑන් දෙක තුනක් තියෙනවා නම් ඌ ගිලිලා මැරෙන්නේ නැහැ. මම මේ කියන කතා ඉනාවෙන් වගේම ගැඹුරින් හිතා. එහෙනම් මම දැන් ගොඩ ඉඳගෙන ප්ලෑන් එක ගහනවා. අන්න බලන්න ප්ලෑන් එක. ඒයි පට්ට ලේසි ප්ලෑන් එකක් තියෙනවා. මේ ත්‍රිකෝණ දෙක අංග සම කරනවා. මේ පාදෙට මේ පාදේ සමානයි නේද? දත්තේ. මේකට මේක සමානයි. නිර්මාණය. මේක පොදු පාදය. පා හෝ පා යටතේ ත්‍රිකෝණ දෙක මොකද්ද වෙන්නේ? අංග සම. අංග සම නම් අනුරූප අංග දෙක මොකද්ද වෙන්නේ? අපිට පෙන්වන්න ඕන මේ දෙක සමානයි කියලා නේ. මේ ත්‍රිකෝණ දෙක අංග සම නම් අනිවාර්යෙන් අනුරූප අංග දෙක මොකද්ද වෙන්නේ? අර Facebook එකකින් මොකක්ද හරි කරන්නේ? කළු පාට එකක් නේ. ඒක කරේ මම මෙච්චරලා දන්නේ නැද්ද? අනේ අම්මේ. අර එකෙක් හැමතිස්සෙම මොකක් Facebook එකේම අර පොඩි පොඩි දේවල් කරලා මෙහෙම කරනවා. ඒ කියන්නේ ගේමක් නැහැ කියන එක. පට්ට නෝන්ඩි ගානක්. මේක තේරුණු කට්ටියත් උසස්. එහෙනම් ඔන්න සාධනය කරන්න හදන්න. බුද්ධි බලන් ඉන්න. අනේ පුතේ ලියන්න එපා බා. ලිව්වොත් මේක සීන් එක තේරෙන්නේ නැහැ. අහගෙන. ABD ත්‍රිකෝණය හා ADC ත්‍රිකෝණය සලකමු. අනිවාර්යෙන් ඔබලා දන්නෝ අංග සම කරනවා නම් ත්‍රිකෝණ දෙක මන්ත්‍රක තමයි කියනවා. අංග සම කරනවා නම් ත්‍රිකෝණ දෙක ලියන්න ඕන. AB සමානයි AC. හේතුව දත් ටික. දත්. ඔය කතා කරන එක වහම අල්ලනවා මම. හොඳින් කියන්නේ නවත්තන්න. ඊළඟට මේ කෝණයට මේ කෝණය සමානයි කියන්නේ BAD සමානයි කියහම් පුතේ කියහම් මේක CAD හේතුව මොකද්ද? නිර්මාණය. ඒක දත්තේ නෙමෙයි අපි විසින් කරපු නිර්මාණය නිසා තමයි මේ සීන් එක ආවේ. නැත්තම් ඉහතදී සාත් මොකක් හරි ලියන්න. හැබැයි නිර්මාණය තමයි වටින්නේ. ඊළඟට AD සමානයි AD. මොකද හේතුව? පොදු පාදේ. එහෙනම් පාද දෙකයි අන්තර්ගත කෝණයයි සමාන නිසා මේක පාකෝ පා යටතේ මොකද්ද වෙන්නේ? අංග සමයි. එම නිසා ලියනවා. එම නිසා ABD ත්‍රිකෝණය අංග සමයි ADC ත්‍රිකෝණය. හේතුව පා හෝ පා අවස්ථා. තාම ඉවර නැහැ. අංග සම කරා. අංග සම නම් අනුරූප අංග මොකෝ වෙන්නේ? සමානයි. එම නිසා මේ කෝණයට මේ කෝණය මොකද වෙන්නේ? සමානයි. කියන්න. ABD ABC සමානයි. ADB ACD sorry ACB. හේතුව මොකද්ද කියන්න පුළුවන් නම් කියන්න. R3 RR ABC ඕනම් මෙතනින් ගමු. අපිට පෙන්වන්න තියෙන්නේ මේ කෝණයනේ. ඒ කෝණ නම් ABD කියන්නත් පුළුවන්. ABC කිව්වත් අවුලක් නැහැ. කාටවත් මොකුත් කියන්න බෑ. ඒකම රේඛාවනේ. ABC සමානයි ACB. හරිනේ? හරිනේ? ඒක බවනේ පෙන්වන්න ඕන. ABC සමානයි ACB බව. තේරුණාද ඒක? එම නිසා මොකද්ද හේතුව ඒකට? R3 RR මොකද්ද? අංග සම ත්‍රිකෝණවල අනුරූප අංග. R3 RR නැත්තම්
අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග කියලා ලියන්න. ඔන්න ඕක තමයි පුතේ විධිමත් සාධනය. අත උස්සන්න තේරුම් නැති කෙනෙක්. සුපිරි. හරි. මේක ඇඳලා තනියෙන් ගේම ගහන ඊළඟට මම රූපයක් දෙනවා තනියෙන් කරන්න. ඉක්මන් කරන්න. තනියෙන් කරන්න වෙනම රූපයක් දෙන්න ඉක්මන් කරන්න.
හරි මෙන්න ඊළඟ ඕක තමයි මේ ගොඩක් ළමයින්ට මේ චුටි ගොඩක් ළමයින්ට සමදීපාද ප්‍රමේය විධිමත්ව සාධනය කරන්න කොම් බැහැ. හැබැයි මගෙන් ඉගෙන ගන්න මොන ළමයෙක්ට රූපේ දීලා විධිමත්ව සාධනය කරන්න කිව්වොත් කරන්න පුළුවන් වෙනවා. රයිට්. මෙන්න ගාන රූපේ දෙනෝ. ටක් ගාලා දත්තය සාධනය කළ යුක්ත නිර්මාණය සාධනය ටක් ගාලා කළ දෙන්න. එක එක්කෙනා නැගිටින් වැඩේ කළා ඉක්මන්. මම ළඟට එනවා. හරි. මෙන්න ඊළඟ ගාන. පුතේ තේරෙන්නේ නැතුණාට කමන්නේ සමහරුන්ට තේරෙන්නේ නැත්නම් බය නැතුව මේ ගානත් මං කියලා දෙනවා. මේ ගානත් මං කියලා දෙනවා. බය වෙන්න එපා. පුළුවන් විදියෙන් කරන්න. එකපාර තේරෙනවා නම් ඉතින් ලොකු දෙයක් ඕක. P Q R මේ පාදෙට මේ පාදේ සමාන ඔච්චරයි දෙන්නේ. විභාගෙට දෙන්නේ ඔච්චරයි. සාධනය කළ පෙන්වන්න ඉක්මන් කරන්න. සාධනය කළ දෙන්න ඉක්මන් කරන්න.
හරි වාඩි වෙන්න. මේ මට උදව් කරන්න. මට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. සුදු මට කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මට උදව් කරන්න. මං හරි අසරණයි. දත්තය PQR හරිනම් හරි දාගන්න. රතු මෑන් අරගෙන ස්ටෙප් වලට හරි දාන්න. PQR ත්‍රිකෝණයකි. PQ සමානයි PRV. අත උස්සන්න ඒක හරි කට්ටිය. මාරු. සාධනය කළ යුත්ත මේ කෝණයට මේ කෝණය සමානයි කරන්නේ. PQR සමානයි PRQ බව. අත උස්සන්න ඒක හරි කට්ටිය. මේ ස්ටෙප් වලට ලකුණු දෙනවා. ලකුණු දෙක දෙනවා. ඊළඟට නිර්මාණය නිර්මාණය මොකද්ද? QPR ගේ කෝණ සමච්ඡේදකය මෙතන දාමු T කියලා. T හිදී QR හමු වෙන ලෙසනේ නිර්මාණ. QPR කෝණ සමච්ඡේදකය T හිදී QR හමුවන පරිදි හමුවන සේ නිර්මාණ. අත උසන්න ඒක හරි කට්ටිය. මෙහෙමයි. මගේ වචන මෝන් නෑ පුතේ. ජ්‍යාමිතියේදී පූර්ණ නිදහස තියෙනවා පුතාට ඕන විදිහට ලියන්න. සාධනය මෙන්න මේ ත්‍රිකෝණ දෙක අංග සම කරනවා. චුටි. මොකද්ද සාධනයේදී කරන්නේ? මේ ත්‍රිකෝණ දෙක අංග සම කරනවා. PQT ත්‍රිකෝණය හා PRT ත්‍රිකෝණය සලකමු. අනිවාර්යෙන් සලකන ත්‍රිකෝණ දෙක ලියන්න ඕනේ පැටුව. ඒක නීතියක්. ඊළඟට PQ සමානයි PR. දත් ටික QPT සමානයි RPT. නිර්මාණය PT සමානයි PT පොදු පාදේ. එම නිසා ලියන්න පුළුවන්. එම නිසා PQT ත්‍රිකෝණය අංග සමයි PRT ත්‍රිකෝණයට. පාකෝපාවස්ථාව. එම නිසා ලියන්න පුළුවන් අංග සම ත්‍රිකෝණ වල අනුරූප අංග මොකක්ද වෙන්නේ? සමාන. කියන්නේ PQT PQR. එම නිසා PQR කෝණය සමානයි PRQ. R3 අත උස්සන්න මේක තේරුණු කට්ටිය. තාමත් මේක තේරුම් නැති කෙනෙක් ඉන්නවා නම් අත උස්සන්න. එයා එක්කෝ මගේ දිගටම පන්ති ආපු නැති කෙනෙක් නැත්තම් වෙන මොකක් හරි මේ ජ්‍යාමිතිය මෙලෝඩියක්ම මුල බැරි කෙනෙක්. කියන්නේ අංග සමහෙම බැරි කෙනෙක්. මේ මොකෝ කියන්නේ මේක අවුලක් නෑනේ. තා එකක් දෙන්නද අනුමයන් වලට යන්නද? අත උස්සන්න තා එකක් ඕනේ කියන කාරණේ. ඕනද මං කියන්නේ? ඕනද? අවසාන එක හොඳේ. ඉක්මන්. ඉල්ලනවනේ. මොකද්ද ඔන්ලයින් දරුවොත් ඉල්ලනවා. ඉල්ලනව නම් දෙන්න එපා. නෑ ගාන අවසාන ගාන මේක මං කරන්නේ තුටි මං කරන්නේ ඔයාලා පටස් ගාලා කරන්න ඉක්මන් කරන්න. අනේ ඇත්තටම අකුරු වෙනස් වෙනවා විතරයි.
ඔච්චරයි සාධනය කරන්න ඉක්මන් කරන්න. ඔබේ ඉස්කෝලේ ගුරුවරයෙක් හරි කිව්වොත් මේවා විභාගෙට එන්නේ නැහැ කියලා. hina වෙලා පාඩුවේ ඉන්න. වෙන මොකුත් කියන්න එපා. ඔබේ කවුරු හරි ඉස්කෝලේ ගුරුවරයෙක් හරි වෙන ගුරුවරයෙක් හරි කිව්වොත් මේවා විභාගෙට එන්නේ නැහැ කියලා. hina වෙලා පාඩුවේ ඉන්න වෙන මොකුත් තර්ක කරන්න යන්න එපා. ඒ කියන්නේ එයත් එක්ක තර්ක කළා තවත් ඉදිරියට වැඩක් නැහැ.
හරි වාගේ. හරි මේක හදන්නේ නෑ මං. හරි. මොකද ඒ තරම් නෝන්ඩි. ලියන්න මාතෘකාව. ඉහත ප්‍රමේය භාවිතයෙන් අනුමයන් සාධනය ලියන්න මාතෘකාව මේ පුතාලට දැන් හැමදාම කියලා එපා වෙලානේ පුතේ. අනුමයන් තමයි විභාගෙට අහන්නේ. ඉහත ප්‍රමේය භාවිතයෙන් අනුමයන් සාධනය. අනුමයන් කියන්නේ මොනවද පැටියෝ? ප්‍රමේයන් මගින් සත්‍යය ඔප්පු කරන දේවල්. පිරිමි පුතාලා අනුමයන් කියන්නේ මොනවද? රදීෂ අනුමයන් කියන්නේ පැටියෝ? අදීෂ ප්‍රමේයන් මගින් සත්‍යය ඔප්පු කරන දේවල් අනුමයන්. ලියන්න පුතේ. ඉහත ප්‍රමේය මගින් අනුමයන් සාධනය. ඉහත ප්‍රමේයන් මගින් අනුමයන් සාධනය. හරි. දැන් ගානක් දෙනව පුතේ. ඇත්තටම මේ ගාන හැදුවොත් තරහ වෙන්න එපා. ඉතින් මූණටම කියන්න එපා. සාමාන්‍යයෙන් පුතේ ලංකාවේ බයෝ වලින් ලක්ෂයක් විභාගෙ ලිව්වොත් බයෝ ෆැකල්ටියට ගන්න 100යි. මෙඩිකල්. ඒ ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් 100කට. ඒ තරම් සැර විෂක් ඒ කියන්නේ හොඳට පෙරලා තමයි ගන්න. ලංකාවේ ડોක්ටර් කෙනෙක්ට සාමාන්‍යයෙන් මිනිස්සු බාරව ඉන්නවා. කියන්නේ මිනිස්සු අනුපාතයෙන් ડોක්ටර්ස්ලා බෙදුවොත් එක ડોක්ටර් කෙනෙක්ට සාමාන්‍යයෙන් දැන් 400කට වැඩි ප්‍රමාණයක් මිනිස්සු සෙට් වෙනවා. ඒ කියන්නේ රත්තරනේ හොඳට මතක තියාගන්න. අපේ රටට තාම වෛද්‍යවරු මදි. හැබැයි වෙලා තියෙන්නේ බුද්ධිමත් පිරිසක් තාම එතන නැහැ. හැම පාරම ගන්නේ ඒ කියන්නේ ෆැකල්ටි ප්‍රමාණය අඩුයි. මෙඩිකල් ෆැකල්ටි අඩුයි. රෝහණේ තියෙනවා ගාල්ලේනේ. ඔය ආනන්ද ප්‍රභාස්වර්ගේ දුව ඉන්නේ ડોක්ටර් කෙනෙක්. ආනන්ද ප්‍රභාස්වර්ගේ දුව හරි දක්ෂයෙක්. ආගෙන පුතේ ඒ වගේ ඇත්තටම මේ ගාන හැදුවොත් තරම අර බොරුවට කියන ඒවාත් තියෙනවා ඇත්තට කියන ඒවාත් තියෙනවා. හරි. ඇත්තටම මේක සුපිරිම ගානක්. මේක හදන්න පුළුවන් බුද්ධිපලය 125ට වැඩි කෙනෙක්ට විතරයි. අරුන් කියන එහෙනම් ඉතින් අපිට වේ අන්න මෝඩකම. එහෙම හිතන්න එපා. කාටත් පුළුවන්. මෙන්න ගාන. ඒයි. කවුරුත් හදන්න මන් ළඟට එනවා. මං උදව් කරන්න. කවුරුත් හදන්න බොරු හරි කමන්නේ ලියන්න. ඩයස් ඔන්න දැන් ආයිමක් කටහඬ ඇහෙන පුතාගේ. අම්මගේ නම්බරේ තියෙනවා මගේ. ඉක්මන් කරන්න පුතේ. රෝමිලක්කම් 1 රෝමිලක්කම් 2 දෙකක් තියෙනවා. ABC ත්‍රිකෝණය අංග සමයි. ADE ත්‍රිකෝණය බව පෙන්වන්න. අංක 1. රෝමිලක්කම් 2 ACD ත්‍රිකෝණය සම දීපාද ත්‍රිකෝණයක් බව පෙන්වන්න. ඔට්ටුයි. ඕනම කෙනෙක්ට මම අවස්ථාව දෙනවා. වැවට පනින්න කලින් ඉස්සෙල්ලා රූපේ බලලා පුතේ සමහරු පැන්න ගමන් ගන්නේ අතට පෑන. පෑන ගන්න කලින් ඉස්සෙල්ලා බලපන් මොකක් හරි ප්ලෑන් එකක් ගහන්න පුළුවන්ද කියලා. ප්ලෑන් එක ගහලා වහින්න වැවට. නැත්තම් නිකන් ජ්‍යාමිති එපා වේවි. හරි පරිස්සමෙන් හදන්න ඉක්මන් කරන්න. ඕන තරම් වෙලාව ගන්න ඕක හදන්න පුතේ. ඕන තරම්. ඔන්ලයින් දරුවන්ටත් කියනවා ඕන තරම් වෙලාව ගන්න.
දරුවෙක් මගෙන් අහනවා නිර්මාණය අනම්මන ඒව නෑ අනුමයන් සාධනය. නිර්මාණයව තියෙන්නේ විධිමත් සාධනය. අනුමයන් සාධනයේදී ඒව නෑ.
හරි. ඇති. පාඩුවෙන්. මෙන්න බලන්න සර් හදන හැටි. මේ මම දැන් ගොඩක් ළමයින්ගේ පොත් බැලුවා. මම දැකපු දෙයක් කියන්නද බිහාරා? පැටියෝ මේ ජාමිතියට ලියන්න පොඩි බය ගතියක් දැනෙනවා. ඒ කියන්නේ මේ මෙහෙම අල්ලන්න තියෙන එක අත දාලා කරකවල මෙන්න මේ සාමාන්‍ය මෙහෙන් ගිහින් මෙන්න මෙහෙන් අල්ලලා මෙහෙම අල්ලන්න තියෙන එක එන අමාරුවෙන් අල්ලන්න. ඔන්න බලන්න. සිරිතක් තමයි ඒයි පිටිපැත්ත. සර්ගේ සිරිතක් තමයි සර් ගාන හදන්න කලින් ප්ලෑන් එක ගහනවා. මම සාමාන්‍යයෙන් පෑන් ඉස්සර කරන්න කලින් මොලේ ඉස්සර කරනවා. ඔන්න බලන්න. මේ දෙක අංග සම කරන්නලු. ඊට පස්සේ කල්පනා කරන මෙහෙම. බලන්න කල්පනා කරන විදිය. මේ පාදෙට මේ පාදේ සමානයි. හරි. මේ පාදෙට මේ පාදේ සමානයි. ඒකත් හරි. එහෙනම් බං කෝණයක් හරි පාදයක් හරි සමාන වෙනවා. හරිනේ බං. මේ පාද දෙක සමාන නිසා මේ ලොකු එක සමදීපාද. එහෙනම් අනිවාර්යෙන්ම මේ කෝණයට මේ කෝණය මොකද වෙන්නේ? සමානයි. ඇයි බං? දැන් මේ ලොකු ත්‍රිකෝණය බලන්න ABE ත්‍රිකෝණය. ඒකේ පාද දෙකක් සමාන නම් ඊට සම්මුඛ කෝණ දෙක මොකද වෙන්නේ? සමානයි. එහෙනම් පුතේ පා කෝ පා යටතේ ත්‍රිකෝණ දෙක මොකද වෙන්නේ? අංග සම වෙනවා. අත උසන්න තේරුණු කට්ටිය. අඩුපාඩු තියෙනම් හදාගන්න ලියන්නේ මෙහෙමයි. ABC ත්‍රිකෝණය හා ADE ත්‍රිකෝණය සලකමු. ඒ කතා කරන්න එපා පුතේ. AB සමානයි AE. AB සමානයි AE. දත්තය. BC සමානයි DE. දත්තය. BC සමානයි DE දත්තය. ඊළඟට මේ කෝණයට අර කෝණය සමානයි. ABC කෝණය සමානයි AED. හේතුව සමදීපාද ප්‍රමේය. සමදීපාද ප්‍රමේය. හේතුව ලියහන් සමදීපාද ප්‍රමේය. එම නිසා පාකෝ පා යටතේ ත්‍රිකෝණ දෙක මොකද්ද වෙන්නේ? අංග සමයි. ABC ත්‍රිකෝණය අංග සමයි. ADE ත්‍රිකෝණය පා කෝ පා අවස්ථා. අත උසහා මේක කරපු කට්ටිය මට කලින් කරා නම් ඔබ ශ්‍රේෂ්ඨයෙක්. ඇත්තටම ශ්‍රේෂ්ඨ. අඩුපාඩුවක් තියෙන ලියාගන්න. ඇත්තටම මට කලින් මේක හැදුණා පට්ට දක්ෂේ. පට්ට දක්ෂේ යකු. හරි. ඊළඟ එක. හරි. ඊළඟට පුතේ දැන් බලා ගන්න චුටි දෝනි හේතු ලියන්න හැමතිස්සම. දැන් අපිට කියනවා ඒයි මේ ත්‍රිකෝණ දෙක අංග සම කියලා පෙන්නුවට පස්සේ අපිට කියනවා මෙන්න මේ ACD කියන ත්‍රිකෝණය සමදීපාද බව පෙන්වන්න. චුටි ත්‍රිකෝණ දෙකක් සමදීපාද බව පෙන්වන්න තියෙන හොඳම ක්‍රමය මොකක්ද? පාද දෙක සමානයි කියලා පෙන්වුවා නම් හරිනේ. මොනෑම් ක්‍රමයකින් හරි පාද දෙකක් සමානයි කියලා පෙන්වුවා නම් හරිනේ. හරි. ඔන්න බලන්න සර්ගේ තර්කේ. මේ ත්‍රිකෝණ දෙක අංග සම නම් බලන් ඉඳහන් මේ ත්‍රිකෝණ දෙක අංග සම නම් අනිවාර්යෙන් මේ කෝණයට ඉස්සරහා තියෙන පාදේ මේ කෝණයට ඉස්සරහා තියෙන පාදෙට මොකද්ද වෙන්නේ? සමානයි. R3AA කෙලිම ලියන්න පුළුවන්. AC සමානයි AD R3AA අංග සම ත්‍රිකෝණවල අනුරූපාංග. එම නිසා කෙලිම ලියන්න පුළුවන් ACD ත්‍රිකෝණය සමදීපාද වේ.
ඇයි බං පාද දෙකක් සමාන නම් සමදී. පේලි දෙක. සමහරු මන් දැක්ක මෙතෙන්ට පේලි 2500ක් විතර ලියලා. මොනවා ලියලාද දන්නේ නැහැ. වැල් බයිලා ලියලා තිබුණා මොනවාද. මේ රෝමිලක්කන් දෙක අර රෝමිලක්කන් එක. ධෝනි තේරුණාද? ධෝනිගෙන් අහන්න තේරුණාද? ඔව්. මෙහෙමයි. ජාමිතියට බය වෙලා. බය වෙන්න එපා. හරියට මේ වගේ චුටි. ඉස්සර ඒ ඔබදුපියා. නවත්ව කට ඔබදුපියා. ඉස්සර මේ පොළොම්මාරුව ඉස්කෝලේ අපි යනකොට පොළොම්මාරුව ඉස්කෝලේ එහා පැත්තේ හිටියා කොණ්ඩ විජේ කියලා මාමා. මම මේ කතාව කිව්වද? ආගෙන ඉන්න කිව්වද? ආගෙන කොණ්ඩේ බැඳලා කොණ්ඩේ බැඳලා රවුල වවල කළු පාටයි අපි වගේ මට වැඩිය ගොඩක් උසයි 6යි 4 පොරක්. ආගෙන ඉන්නකෝ ගොඩාක් මහතයි. අපි එන්න බය චූට් අපි ඉස්සර 6 වසරේ ඉන්න කාලේ ඒ මාම වෙනකොට අපි දුවනවා. අඬ දුවනවා. ඇයි ඒ තරම් බයයි. ජීවිතේට මේ මිනිස්සුත් එක්ක කතා කළත් අපි නෑ. පට්ට බයක් නිකන් දැකීමෙන් විතරක් පට්ට බයක් තිබුණා. අපිට මතකයි 9 වසරේ පොළොම්මාරුවේ හවුස් මීට් තියෙන කාලේ ගාමිණි සර් කිව්වා ගිහිල්ලා ඇලවංගුවක් අරන් එන්න කියලා. යකඩ ඉන්න. තේජ මිස්ලායේ ඔය කට්ටිය රූපසිස්ලා හිටියේ. අපි දැන් දෙන්නේ ගියා බයි. ඇයි ගෙදරට යන්නේවත් නැහැ. ඉන්න අපි හිතුවේ එන්න සරයි කියලා. කියා මාමේ යකඩ ඉන්න කින්නේ. ඒ බයයි. ඒ තරම් බයයි. මාමේ යකඩ ඉන්න ගේන්න කිව්වා මේ ගාමිනිස. දැන් මාත් එක්ක ඉන්න එක. යකඩ ඉන්න. හරි දැන් අපි දෙන්න අල්ලල ගිලී වගේ අපි බයෙන් ඉන්නේ. හරි. ඊට පස්සේ මේ මාමේ තියනවද යකඩ ඉන්න තියනවද? හා මේ පුතාලන්නේ. අනේ දෙයියනේ 6 වසරේ ඉඳන් බය වුණේ මොකටද කියලා හිතුණා. ඒ කියන්නේ පට්ට හොඳ මිනිස්සේ. එහෙම පෞරුෂයක් පෙනුනට ඇති පෞරුෂයක් නැහැ මනුස්ස. මම හිතුවේ මෙහෙම කියලා. අඩේ. ඔයා දෙන්න දැන් ගිලිනවා. රමණී තෙල් ගේන තෙල් මුන්දෙන ගිලලා දාන්න. අපි එහෙම බයෙන් ගියේ. වොයිස් එක නිකන් වොයිස් එක දරන් දඩු කුටු කෙනියකෝ. අර වගේ. බැලින්නම් හා මේ පුතාලන්නේ. අනේ අපිට මාමත් එක්ක කටුටින් උනත් අත දාගෙන ඉන්න පුළුවන්. ඇත්තටම පුතේ ජ්‍යාමිතියට වෙලා තියෙන එක. අපි දුරින් ඉඳන් බයයි. ජ්‍යාමිතිය අර මාම වගේ. ජ්‍යාමිතිය ළඟටවත් යන්නේ ගුරුවරුත් බයයි. ලංකාවට ජ්‍යාමිතියට උනේ වෙලා තියෙන එක. ගිහිල්ලා පොඩ්ඩක් ඒ මාමත් එක්ක කතා කරාම තමයි ජ්‍යාමිතිය කියන්නේ මොකක්ද කියලා දැනෙන්නේ. ඒ නිසා උදයංග සර් මේ කරන්නේ ජ්‍යාමිතියට තියෙන බය නැති කරනවා. ඔයාලට මතකද පළවෙනි දවසේ ජ්‍යාමිතිය පටන් ගන්නකොට දෝනි කෝණයක් ලියා ගන්න බැරියව හිටිය බර ගාන. ABC ගහුවම මගෙන් අහනවා කොහොමද අනේ ABC ආවේ කියලා. දැන් ළමයි ගොඩක් හොඳයි. ඔබට නොතේරුණාට දැන් ජ්‍යාමිතියට බය නැහැ. අපි බය කරලා තියෙන චූටි කාලේ නම් බය කරලා තියෙන. පුතේ අම්මා බත් කවනකොටත් බය කරනවා. ගණිතයේ තියෙන ජ්‍යාමිතිය කියලා පාඩමක්. කාපිය. ඒ කියන්නේ ජ්‍යාමිතිය ගම අපි බයයි. අම්මත් බයයි අපිත් බයයි. අපි බය කරලා තියෙන. හැබැයි අර වගේ තමයි. ළඟට ගිහිල්ලා කතා කරාට පස්සේ ගන්න දෙයක් නැහැ නන්නත්තර. නිකන් බය විතරයි. මෙන්න ඊළඟ ගාන. ලස්සන්ට හදමු පුතේ. ඔය වගේම ගානක් දෙන්නම් ලස්සන්ට හදන්න. ඉන්ටර්වල්.
අපිට කියනවා ඒ ගාන දීලා තියෙන්නේ ඒ සුපිරි ගානක් දීලා තියෙන්නේ. ආ හරි ඩී අකුර දැම්මා ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. ඇත්තටම ඔය ගාන හැදුවොත් සුපිරි දක්ෂයෙක්. ඉක්මන් කරන්න. දැන් උදව්වක් දෙන්න ළඟ ඉන්න යාළුවන්ට සුදු ළඟ ඉන්න යාළුවෝ නැගිට්ටවන් උදව්වක් දීලා දෝනි උදව්වක් දෙන්න.
හරි වාඩි වෙන්න. අපෝ ලැජ්ජයි. ඔන්න පුතේ. ඒ බලන්න සර් ගාන හදන හැටි. දරුවෝ ගණන් දිදී නැගිට්ටන එකම පන්තිය මේක. මේකේ උගන්වන්නේ ගණන් නෙවෙයි හැකියාව. පිටිපැත්තේ ආදේව 4-5 දෙනාට කියන්නේ මේ බුසඳ මන් දැක්කේ නැහැ. අර පැටි ඉල්ලීමක් කරන්නේ. මට මේ ගමන මට යන්න දෙන්න. මම මේ උදේ 7:30 ඉඳලා කෑ ගහන්නේ. හරිද? මේ ඉන්න ඔබ සුපිරි සෙට් එකක් වැඩ කරනවා කියන මට පේනෝ නිකන් අනාගතේ මේ රටට වැඩදායි පුද්ගලයෝ ගොඩක් මේක ඇතුළේ ඉන්නවා. උන්ට බාධාවක් නොකර මං ඉල්ලන්නේ එකම එක ඉල්ලීම මං කිසිම ළමයෙක්ටම යටත් නැහැ. ඔයාට ඇත්තනම ගණන් අමාරු නම් ඔයා නවතින්න. මම කියන්නේ ගණන් ඔබට ඉගෙන ගන්න ඕන කියලා හිතනවා. ගණන් වලට ලකුණු 19 වුණක් කමන්නේ නැහැ. ආසාව තියෙනවා නම් මේකට එන්න. නැත්තම් මේ බිලියත් වෙන පන්ති තියෙනවා. සර් දන්නේ නැහැ පිටිපැත්තේ බූරෝ ගහනවා. පිටිපැත්තේ බූරෝ ගහනවා සර් දන්නේ නැහැ. ඒ කියන්නේ ජීවිතේට සර් පිටිපැත්තට ඇවිල්ලා නැහැ. ආවත් සර්ට පේන්නෙත් නැහැ. හරිද? ඒ හින්දා ආදරණීය දුවේ පුතේ ජෙනුයින් දෙමාපියෝන්ගේ ජෙනුයින් දරුවෝ තමයි මගේ ගාව ඉන්නේ. මට මේ වැඩේ ලස්සනට කරන් යන්න දෙන්න තරහ ගස්සන්න එපා. හොඳින් කියන්නේ. හරි. මෙන්න පුතේ. පට්ට ලේසි පුතේ. අන්න බලන්න තර්කේ. සාමාන්‍යයෙන් සර් ගාන හදන්න කලින් ප්ලෑන් එක ගහනවා. අන්න බලන්න. ඒ බලන තර්කේ. මේ කෝණේ සමානයි මේ කෝණයට පිළිගන්නවද? මේ කෝණේ සමානයි මේ කෝණයට පිළිගන්නවද? ඇයි ඒ? සමදීපාද ප්‍රමේය. සමාන පාද දෙකට සම්මුඛ කෝණ සමානයි. පිළිගන්නවද? ඔව්. ඒ වගේම පිළිගන්නවද? මේ කෝණ දෙක එකතුව කීයද? පිළිගන්නවද? එහෙනම් මෙයා ගලවලා මෙයා වෙනුවට මෙයා දාන්න පුළුවන්ද? ඒක තමයි ක්‍රමය. තේරුණාද? right. එහෙනම් සර් ලියනවා. ABC ලියපු නැති කෙනෙක් මාත් එක ලියමු. ABC සමානයි ගලවලා මේක ගලවලා ඒ වෙනුවට මේක දාන්න. මේ දෙන්නගේ එකතු 180යි නේ. ඒක ලිව්වා. මේ දෙන්නගේ එකතුවේ මූ ගලවලා මූ වෙනුවට මූ දානවා. මතකද මම එදා කියලා දුන්නා. අරය වෙනුවට මෙයා දාන මගේ නෝනක් ගණන් ගුරුවරේ මං වෙනුවට පන්තියට එන සීන් එකක් මතකද? එතකොට hina වුණා. හරි. එහෙනම් තර්ක කරනවා. පුතේ ACB ගලවලා ACB වෙනුවට ACBට දානව කවුද? ABC. ABC ධන ACD සමාන අංශක 180. අත උස්සහම මේක මරු දැන් ඔන්න ටික හිතන්න පුළුවන් ළමයි ටිකක් මට බිහි වෙනවා. තාම ඉන්න මම පොඩ්ඩක් ඉන්න තාම 10 අවසාන වසර එනකොට 10 වසර අවසාන වෙනකොට බලන්න ඔයාලා ඉන්න තැන. මම හිමින් ඔව කොහෙන් හරි එකතු වෙවි එක තැනකට වැටෙනවනේ. බලන්න මම ඔයාලා 10 වසර අවසාන වෙනකොට 11 දී ඔයාලගේ ආසම විෂය ගණිතය ඒකෙත් ආසම කොටස ජ්‍යාමිතිය කරනෝමයි. මගේ ළමයින්ට ජ්‍යාමිතිය මම පුළුවන් කරනවා මගේ හැටි. කොහොමත් ඔයාලට ජ්‍යාමිතිය වෙනම පන්තියකුත් දාන්න. හරි. සෙමිනා කරලා සල්ලි ගන්නෑ. පන්ති කරලා සල්ලි ගන්නෙත් නෑ නොමිලේ ජ්‍යාමිතිය කරා.
නයිට් ක්ලාස් එකක් දානවා කැමති කෙනෙක් ඇවිල්ලා ජ්‍යාමිතිය අල්ලගෙන යන්න පුළුවන්. හරි. මේකේ කරනවා මේකේ සියලුම පාඩම් කරනවා. ඊට අමතරව නැවත ජ්‍යාමිතිය රිවිෂන් කරනවා. 11 හරි. මෙන්න ඊළඟ ගාන තනියෙන් හදාන්න. ABC කෝණයෙහි ඒයි ගාන ලියා ගන්න. ABC කෝණයෙහි සමච්ඡේදකය ABC කෝණයෙහි සමච්ඡේදකය සමච්ඡේදකය කියන්නේ හරි මැද රේඛා සමච්ඡේදකය PD බව පෙන්වන්න PD බව පෙන්වන්න ABC කෝණයෙහි සමච්ඡේදකය BD බව පෙන්වන්න විභාගෙට ඕවත් අහනවා සමච්ඡේදකයක් බව පෙන්වන්නලු හදපු කට්ටිය ටක් ගාලා පොත වහලා නැගිටින්න පළමු පන්තියේ කී දෙනෙක් මේක හදයිද කියලා ඇත්තටම දක්ෂයෙක් සුපිරි දක්ෂයෙක් පට්ට වැඩේ මේක හැදුවොත් සුපිරිම දක්ෂයෙක් එක්ක ඩොකෙක් එක්ක ඉංජෙක් ගාමියා ධෝනි සුපිරි මරු නියමයි දෙවෙනිය බිහි වුණා පළවෙනියයි දෙවෙනියයි ඉක්මන් කරන්න
ළඟ ඉන්න ඔක්කොටම උදව් කරන්න නැගිටලා ළඟට ගිහිල්ලා හරි කමන්නේ උදව් කරන්න නැගිටවන්න කොහොමද? මාත් උදව් කරන්නම් ඔයාලත් උදව් කරන්න. පාඩේ පට්ට ගානක් එක හොඳේ. ඒක ඉතාම සරල ගානක් මෙහෙමයි. සමහරුන්ට හිතන්න බෑ පුතේ. මේ එක ළමෙක් මගෙන් අහනවා සර් මේ ජ්‍යාමිතිය හිතන්න නම් අපි මොනවද කරන්න ඕන? එක ගෙදර තියෙන රූපවාහිනිය අද ගෙදර ගිහිල්ලා තාත්තට කියන්න ටීවී එක සාලෙන් අයින් කරන්න කියන්න. තාත්තලට ප්‍රවෘත්ති බලන්න ඕන නම් තාත්තලගේ කාමරයකට හරි කුස්සියට හරි අරන් යන්න කියන්න. වහාම ගෙදර තියෙන ටීවී එක අයින් කරන්න ඕන. එක අපිට හිතන්න බැරි කරන පළවෙනි ඉන්ස්ට්‍රුමන්ට් එක තමයි ටීවී එක. ඒකේ ඔක්කොම පේන්න තියෙනවා හිතන්න දෙයක් නැහැ. වැඩි කාලයක් හිතන්න දෙයක් නැතුව තියෙනකොට ඔළුව සාමාන්‍යයෙන් පුරුදු වෙලා තියෙන්නේ වැඩි කාලයක් තියෙන දේ කරා. දෙවෙනි එක තමයි ෆෝන් එක. ෆෝන් එක වහාම අයින් කරන්න ඕන. හිතන්න බෑ ඒක අතේ තියාගෙන හිතන්න බෑ. එතකොට සර් ෆෝන් එකක් ළඟ තියාගෙන හිතන්නේ. මම ෆෝන් එක අල්ලන්න ගත්තේ උසස් පෙළ අවසාන හරියේ. තාත්තා ෆෝන් එකක් කරන් දුන 1100. රුපියල් 1000 දකෝද ෆෝන් එක. සිම් එක විතරයි දාන්න බලලා නයි ගේම් එක ගහන්න බලලා මෙහෙම මෙහෙම යන එච්චරයි. කැම්පස් ගිහිල්ලත් සල්ලි තිබුණේ නැහැ. තාත්තා ලැප් එකක් කරන් දුන්න ණය වෙලා අබාන්ස් එකට. ඒ කාලේ රුපියල් 50000යි ටොෂිබා ලැප් එක තාම තියෙනවා. ඒකෙන් තමයි ඔන්න ටැබ් එකක්. ඊළඟට මට හිතෙනවා ඒ හින්දා තමයි අපි මේතන ඉන්නේ. ඔය මේ Android ෆෝන් එකක් ගත්තේ කැම්පස් ගිහිල්ලා ඇවිල්ලා මං මේ රිසල්ට් එනකන් ගාමන්ට් එකේ ගියා වාඩි කරලා මාස 3ක් වැඩට ගියා. ඒකෙන් ගත්ත සල්ලි වෙනදා ෆෝන් එක ගත්තා. ඒ නිසා මතක තියාගන්න පුතේ ෆෝන් එක නැති එක තමයි අපේ ඉගෙනීමට ප්‍රධානම හේතුව. අපිට ওই කාලේ ඔය වගේ ෆෝන් තිබුණා නම් අපිත් ඔහොමයි. නන්නත්තර අපි එනම් මේතන නැහැ. ඉල්ලීමක් කරන්නේ ওই දෙක නවත්තන්නම අවුරුදු දෙකකට. අනිවාර්යෙන් නවත්තන්න. ඕක තමයි පළවෙනිම විනාශය. හිතන්න බෑ. පුතේ ළමයින්ට සමච්ඡේදකයක් බව මේ කෝණේ සමච්ඡේදකයේ BD බව පෙන්වන්න එකම බය වෙන්න. බය වෙන්න දෙයක් නෑ පැටියෝ. සමච්ඡේදකය කියලා පෙන්වන්න තියෙන්නේ මේ කෝණේ සමානයි කියලා පෙන්වුවනම් හරි. මේ කෝණේ සමාන නම් අනිවාර්යෙන් මේක සමච්ඡේදකය වෙන්න එපා. සමානව ඡේදනය කරන රේඛාවට කියන්නේ සමච්ඡේදකය. එහෙනම් සමච්ඡේදකයක් කියලා පෙන්වන්න තියෙන එකම ක්‍රමය තමයි මේ කෝණ දෙක මේ දෙක සමානයි කියලා පෙන්වන්නේ. දැන් එහෙනම් ප්ලෑන් එක ගහන්න ඕනේ ඒකට. මේ කෝණ දෙක සමානයි කියලා පෙන්වන්න ඕනේ. මෙහෙමයි පෙන්වන්නේ. අන්න බලන්න. මේ කෝණේ සමානයි. හේතුව ඇයි බං පාද දෙක සමාන නම් අනිවාර්යෙන් කෝණ දෙක සමානයි. ඊළඟට මේක ඒකාන්තර කෝණ.
එහෙනම් මේකට මේක සමාන. ඉතින් මොලේ තියෙන ළමයට තේරෙනවා මේකට මේක සමාන නම් මේකට මේක සමාන නම් අනිවාර්යෙන් මේ දෙක මොකද වෙන්නේ? සමානයි. A සමානයි B නම් A සමානයි C නම් අනිවාර්යෙන් B සමානයි C වෙන්න ඕන. හරියට මේ වගේ. A සමානයි B නම් A සමානයි C නම් එකම රාශියට සමාන රාශීන් මොකද්ද වෙන්නේ? B සමානයි C වෙන්න ඕන. පළවෙනි ප්‍රත්‍යක්ෂය. එකම රාශියට සමාන රාශීන් මොකද්ද වෙන්නේ? සමාන. එහෙනම් ඔන්න ඔක හදනවා. ඊළඟට ළමයි කියනවා සර් ලියන්න තේරෙන්නේ නැහැ. මම මාත් එක ලියමු. ලියන්න තේරෙන්නේ නැති කට්ටිය මාත් එක ලියමු. ලියන්න. CBD සමානයි CDBට. සමදීපාද ප්‍රමේය. සමදීපාද ප්‍රමේය. ඊළඟට මේකට මේක සමාන ලියන්න. ABD සමානයි CDB. ඒකාන්තර කෝණ. උඹලට දැන් මොකක් හරි අයිඩියා එකක් එනවා ඇති විභාගෙදී අහන්නේ මේ වගේ සීන් එක. එතකොට දකුණු පැති දෙක සමාන නම් අනිවාර්යෙන් වම් පැති දෙක මොකද වෙන්න ඕන? එම නිසා ලියන්න පුළුවන් CBD සමානයි ABD. CBD සමානයි ABD. ඒ කියන්නේ මේ කෝණයට මේ කෝණය සමානයි. CBD සමානයි ABD. එම නිසා ABC කෝණයෙහි සමච්ඡේදකය BD වේ. ABC කෝණයෙහි සමච්ඡේදකය BD වේ. සමච්ඡේදකය BD වේ. අත උස්සන්නේ එක තේරුණු කාන්නේ. right. මං තව එක ගානක් හදලා ලියන්න පුතේ ගෙදර වැඩ අමතකුණොත් කියලා. ත්‍රිකෝණ දෙක පාඩමේ පළවෙනි අභ්‍යාස දෙකම දැන් ඉවර කරන්න පුළුවන්. ත්‍රිකෝණ දෙක අභ්‍යාසෙ මම ඕනනම් අභ්‍යාස අංකත් එක්ක කියන්නම්. 8යි 9යි 1 9යි 2 ඉවර කරන්න පුළුවන්. ලබන සතියේ පටන් ගන්න ප්‍රමේය සමදීපාද ප්‍රමේය විලෝමය. එතනින් ඉවරයි. ජ්‍යාමිති ඉවරයි. අම්මෝ ඇති ආන්ට. ඒ විතරන්න එපා. මේ ලියන්න. ලස්සන ගානක් දෙන්න හදන්න. ඉක්මන් කරන්න. අච්චුපතේ තියෙන සුපිරි ගානක් ඒක දෙන්න. අවසාන ගාන තනියෙන් හදන්න. සාමාන්‍යයෙන් පුතේ මගෙන් ඉගෙන ගන්න ළමයට ඉස්කෝලේ ගිහිල්ලා නෝන්ඩි වෙන්න ඕනේ නැහැ. අච්චු පොතේ ගණන් ටිකක් හදලා දෙන නිසා ලස්සනට වැඩේ කරගෙන යන්න පුළුවන්. ඕනම ගානක් ඇහුවොත් සර් කියලා දෙනවා. ඇඳ ගන්න. ඇඳ ගන්න. A B E C D මේකට මේක සමාන්තරයි. මේ පාදයට මේ පාදේ සමාන. හරියට දත්ත ලකුණු කරගන්න නැත්තම් වරදිනවා. මේ පාදයට මේ පාදේ සමානයි. එච්චරයි දීලා තියෙන්නේ. අපෙන් රෝමිලක්කම් එක අහනවා. BAE ධන BCD අගය සොයන්න. අගය හොඳේ. අගය කිව්වොත් අංශක 90ද 180ද හොයන්න. අගය හොයන්න කිව්වොත් ඉලක්කමකින් දෙන්න ඕන. ඒක මතක තියාගන්න. රෝමිලක්කම් දෙක DBE අංශක 90ක් බව පෙන්නන්න. අනුමේයන් සාධනය කියන්නේ විභාගෙට අහන ගණන්. ඉක්මන් කරන්න. මේ ගාන හැදුවොත් ඇත්තටම දක්ෂයෙක්. ඉක්මන් කරන්න.
ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. හෙට අපේ මේ 11 වසර හමු වෙන අවසාන දවස්. මගේ 11 වෙනි බැච් එකේ අවුට් වෙන දවස්. එන දුකයි ඉතින් මොකද කරන්නේ? මගේ 11 වෙනි බැච් එක හෙට අයින් කරනවා. හෙටින් පස්සේ පන්ති කරන්න තහනම්. ලබන 20 23 පටන් ගන්න එක්සෑම් සාමාන්‍ය පෙළ. අනිවාර්යෙන් ලොකු සෙට් එකක් ගොඩ යනවා. එතන ඉන්න සුපිරි සෙට් එකක්. මේ ගිය පාරේ 9ව 18ක්. ඒ 9ව විතරක් 10 ඒ නෙවෙයි. ඒ 9ව 18ක් තිබුණා මම. ඉතින් බලමු මේ පාරත් මම බලාපොරොත්තු වෙනවා. සුපිරි සෙට් එකක් ඉන්න. සාමාන්‍යයෙන් මේ පැත්තේ හොඳම වැඩ කරන සෙට් එකක් ඉන්නේ මගේ. ජාමිති හැම සුපිරි. ඉක්මන් කරන්න. හරි. ඔයාලටත් මේ දොනිට් මේ දොනිට් එක BAE ධන BCD හරි. හරි. මම පොඩි උදව්වක් දෙන්නම්. එපාද? පොඩි උදව්වක්. අහගන්න. BAE BAE කියන්නේ මේ කෝණෙට. ලැජ්ජයි. මම හිතුවේ මේක බක් ගාලා හදයි කියලා. මං හිතුවේ අඩුම කාලෙකින් නැගිටින ගාන මේක වෙයි කියලා. ඒ තරම් ලැජ්ජයි මේක. අන්න බලන්න.
මේකයි. අපෙන් අහන ඊළඟට මේක. ඔය දෙන්නගේ එකතුව 180යි. මිත්‍ර කෝණ. ඒක හැදුවයි. හරි. 180. දැන් අහන්නේ මෙන්න මේක 90 බව පෙන්නන්න. ලැජ්ජයියකෝ. මෙන් බලාගන්න. මේක x නම් මේක x පිළිගන්නවද? මේක y නම් මේක y පිළිගන්නවද? දැන් කල්පනා කරලා බලන්න. මේ කෝණ දෙක සමානයි. මේ කෝණ එහෙනම් මේක 90යි කියලා පෙන්නන. මොනෑම් ක්‍රමයකින් හරි x දාන මේ දෙන්නගේ එකතුව 90යි කියලා පෙන්න ගත්තා නම් මැච් එක ගොඩනේ. මොනෑම් ක්‍රමයකින් හදන්න මේ කෝණ දෙක එකතු x කොහොමද කරන්නේ? ඔන්න බලන්න කරන විදිය ලස්සනයි. මේ එපා කියන්න එපාලු දැක්කයි. හිතන ළමයට ටක් ගාලා උත්තරේ එනවා. හිතන ළමයට ටක් ගාලා උත්තරේ එනවා. තෝනි හිතන්න පොඩ්ඩක්. මේකට මේක සමාන නම් මේකට මේක සමාන නම් මේ ත්‍රිකෝණ දෙකේම අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? ඇයි නැහැ? මේ ත්‍රිකෝණ දෙකේම අභ්‍යන්තර කෝණවල එකතුව කීයද? 360යිනේ. 180 180 360 මේ දෙක 180යිනේ. අයින් කරාම ඉතුරු 180 නේද? ඒ කියන්නේ 2යි x දාන 2යි y. දැන් වැඩක් නැහැ. 2යි x දාන 2යි y සමාන 180යි. ඔක්කොම දෙකෙන් බෙදුවම x දාන y සමාන 90යි. ඒ කියන්නේ මේ දෙක 90යි. එහෙනම් අනිවාර්යෙන් මේක කීයද? 90 හේතුව සරල රේඛාවක් මත මෙමය. ලබන සතියේ ලියන් ඉන්න මම ලියන විදිය කියන්නේ. පුළුවන් හැටියෙන් ගොත ගගහ හරි තටමල හරි කොහොම හරි ලියන් එන්න. පුතේ ඔක්කොම ගුරුවරයා කරාම කිසි ගතියක් නැති වෙනවා. හරි. එහෙනම් පරිස්සමෙන් යන්න ඔන්න වෙලාවට හරිනේ. හරි. පරිස්සමෙන් යන්න බුදු සරණයි. 9යි 2 අභ්‍යාස දක්වා කරන් එන්න. හරි. පුතේ නැගිටලා ආයිබෝන් කියන්න. හරි. ආයිබෝන් බුදු සරණයි. පරිස්සමෙන් යන්න.